සාදුකාරයක් පවත්වන්නේ 2020 දාවෙලා පළවෙනි පුරපසළොස්වක් පොහොය දින ගෝය වැඩසටහනේ අවසාන අවස්ථාව ධර්ම දේශනාව මේ පරිවර්තන සිදු දෙන්නේ අන්දයි බෝධිමුගාමින් කරමු. දුරුතු ගෝය දවසේ අපි ගෝය වැඩසටහනට අතරගිරිය ආර්ය නිකේතනයේ ගුරුමාතුරු ආචාර්ය මාවලේ බන්දිය ස්වාමීන් වහන්සේ වෙනවලා අවුරුද්ද ආරම්භක අවස්ථාවේදීම මේ දායක දායකාවන්ට උන්වහන්සේගේ අනුශාසනාවක ඉදිරිය බුදුබණ පදයක මිහිර ඉඳගෙන වතරම තමන් ජීවිතය සංවිධානය කර ගැනීම පිළිබඳව මාර්ගෝපදේශ තාත්‍ය පදේ විහාරස්ථානයේදී සිදු වෙනවා. බන්දිය ස්වාමීන් වහන්සේ අපේ රටේ වැඩ සිටින දේශකයන් වහන්සේලා අතර ඔබම අපේ බුදුන්වහන්සේ ආකර්ෂණය දිනාගත්ත සිද්ධිනා වහන්සේ දේශකයන් වහන්සේ අතර උන්වහන්සේ බුදුන් ඉන්න ආශිර්වාද වාසී නම. උන්වහන්සේගේ දේශනාවල මට දිනුන මා හඳුනාගත් විශේෂත්වය තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට බණ අහන්න එන ඇත්තන් අරගෙන එන බර දැකලා ඒ බර පිළිබඳව කතා කිරීමේ අපූර්ව ඥානය බුදුහාමුදුරන්ට දීපෝ පරියාය ඥානය උන්වහන්සේ ප්‍රයෝජනා ගන්න බද්‍යානට දීපෝ පරියාය ඥානය කියලා මේක ඒ පිළිබඳව මම හිතන්නේ කෙරම විශේෂ හදාරීමක් බුදුරජාණන්ගේ දීපෝ පරියාය ඥානය පිළිබඳව උන්වහන්සේ දාන ගැඹුරින් මම හිතන්නේ හදාලා ඇති කොහොමනම් මේ බණවලින් ඉන්නයි විතරනේ රටේ රෝගියාගේ බර හැලු කරගන්නේ කොහොමද කියලා අපිට ඉතාම හොඳට දැනෙන විදිහට දේශනා කරන්නේ බුදුරතාවයේ ඇති අභියාන්තු අපිට සම්බන්ධයි. උන්වහන්සේ ඒ සාධනෙ වැඩි කියලා මහත් ලාභය. උන්වහන්සේ අපේ විහාරස්ථානයේ වැඩම කරගෙන අපි මහත් ආශිර්වාදයක් ලබන්නේ. ඒ නිසා මේ රැස්වලා ඉන්නේ මගේ හැඳින්වීමට වඩා උන්වහන්සේගේ දහම් පදයේ උන්වහන්සේගේ දේශනාවලින් ඉඳගන්න බලාපොරොත්තු වෙන්නේ. උන්වහන්සේට අපේ දායක දායිකාව සමග මම ආශිර්වාද කරනවා සුබතාවයක් වේවා. උන්වහන්සේ දයාංගම උතුරුම පිළිගන්නා උන්වහන්සේ දීර්ඝායුෂ ලැබේවා කියලා සාදුකාරයක් පවත්වනවා. බණ්ඩාර මහත්මයා තමයි මේ ධර්ම දේශනාව සංවිධානය කරමින් දායකත්වයෙන් දරන්නේ. බණ්ඩාර මහත්මයාට පෞද්ගලික හැම දිනකටම සුබ නාවතරක් වේවා කියලා ආශිර්වාද කරනවා. මොකද බණ්ඩාර මහත්මයා හම්බුනකට කලින් ප්‍රධාන පෞලියත් මම සුබ නාවතරක් වේවා කියලා එක්තරා ඉන්නකට බණ්ඩාර මහත්මයාට මතක් කරනවා දැක්කත් පිළිගන්නලා චාරිත්‍රාත්මක බණට ආරාධනා කරන්න ඕන සාදු කියන්නේ. සිල් පවාරණය කරන්නේ
නැති පිරිස රැඳී සිටින්න අනිත් සියලු දෙනාම පන්සිල් ගන්න නමස්කාරයි. Buddhang saranang gacchami, Dhammang saranang gacchami, Sanghang saranang gacchami, Dutiyampi buddhang saranang gacchami, Dutiyampi dhammang saranang gacchami, Dutiyampi sanghang saranang gacchami, Tatiyampi buddhang saranang gacchami, Tatiyampi dhammang saranang gacchami, Tatiyampi sanghang saranang gacchami, Sarana gamanang sampunnang Anatipata veramani sikkhapadang samadhiyami Adinnādāna veramani sikkhapadang samadhiyami Kāmesu miccācārā veramani sikkhapadang samadhiyami Musāvādā veramani sikkhapadang samadhiyami Surāmeraya majjapamā dakkāna veramani sikkhapadang samadhiyami Appamādena sampādetha Samantā cakkavālesu atrā gaccantu devatā Saddhammang munirājassa sunantu sagga mokkhadan Dhammasavana kālo ayam badantā Dhammasavana kālo ayam badantā Dhammasavana kālo ayam badantā Namo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa අති ගෞරවනීය සේවාකාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී අපේ කල්‍යාණ මිත්‍ර රත්න පාරසාරි පූජනීය මහා සංඝරත්නය වහන්සේ අපේ දායක සභාවේ කරුණේකම් අපේ බණ්ඩාර මහත්මයා ආයෂා නමස්මිය අත්තුන් තාරක පුතුණුවරු දෙපළ අවුලට එකතු වෙච්ච දියණිවරු දෙපළ ඒ වගේ ඒ විතර නෙමෙයි මුගන් දෙක ඒ වගේම අවුලට එකතු වෙච්ච අනිකුත් පුතාලගේ නෝනලගේ අම්මලා තාත්තා ඒගොල්ලෝ හැමෝම යාළු මිත්‍රයින් හිතවතුන් එකතු වෙලා අද සන්ධ්‍යායාමේ අපේ වාපිකාරාම පන්සලේදී ධර්මානුශාසනාවක් සිදු කරන්න මේ ජනවාරි මාසෙත් අපි කටයුතු යොදාගත්තා. අපේ බණ්ඩාර මැතිතුමා මේ පින්කමට ආරාධනා කරන්නේ හේතුව එතුමාගේ ආදරණීය මෑණින් වහන්සේගේ ගුණානුස්මරණය තුළු දෙදෙනාගේම නමින් මිය ගිය මව්පිය පරම්පරාවල ඥාතීන්ට පින්දීම
සුජීවත්ව සිටින ඇත්තන්ට දෙදෙනාගේම මෞපිය පරපුර වල ආශිර්වාද කිරීම සඳහා තමන්ගේ දුවා දරුවන්ට මුණුබුරු මිනිබිරියන්ට පවුලට එකතු වෙච්ච දුවාලගේ පවුල් වල ඇත්තන් ආශිර්වාද කරන්න තමයි මේ පින්කම සිදුවන්නේ. ඒ සඳහා හරියම සතුටින් කැමැත්තෙන් අපි වාපිකාරාම විහාරස්ථානයේ තෝරගන්නවා. අද අත් වශයෙන්ම මගේ මේ වේලාව බණ්ඩාර මහත්තයා ඉල්ලනකොට මගේ කාලසටහන පිළිලා තිබුණා. අද දවසේ. ඉතින් බණ තුනක් මම සටහන් කරලා ඉවරයි. ජාතක නාලිකාවේ තේ බණයි. අවසර මාළඹේ දේශනාවකුත් මගේ පන්සලේ පොයදාට කරන දේශනාවක්. නමුත් එකක් බණ්ඩාර මහත්මයා මගේ ප්‍රධානම දායකයෙක්. අනිත් එක පින්කම කරන්නේ වාපිකාරාම. අපිට අවුරුද්දකට සැරයක්වත් අපි වාපිකාරාමෙට වැඩම කරනවා. සැරයක් දෙසරයක් විතර වටිනවා සමහර අවුරුදු. 3-4 සැරේ වැටිච්ච අවුරුදු තියෙනවා. මොකද හේතුව අපි බොහෝම ප්‍රිය කරන ස්ථානය. ප්‍රිය කරන ස්ථානය. සූඩි පන්සලක් වුණාට විශාල ශාසනික මෙහෙවරක් කරන ස්ථානයක්. පැහැද්දාවකට ජීවත් වෙන්න ඉඩකඩ තියෙන තැන්වල ආමුදුරු දෙන්නයි. මෙතන ඇත්ත වශයෙන්ම පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් 5 දෙනෙකුට විතර. හැබැයි ආමුදුරු 40ක් විතර වැඩ ඉන්නවා. ඇත්ත වශයෙන්ම කිව්වොත් මේ සාමාන්‍යයෙන් 5 දෙනෙක් විතර ජීවත් වෙන ගෙදරක භූමියක් නෙමේ විහාරස්ථානේ තියෙන්නේ. ඉතින් අර අහසට බර්ඩ්ස් නැති හින්දා හොඳයි. අපිට කාටවත් ඔප්පු නැති හින්දා මේක නායක හඳුරු උඩට ගෙනිලා චූටි ආමුදුරුලා ටිකක් හදාගෙන හොඳට පවත්තන්න. හොඳට පවත්තන්න. ඉතින් අපි සතුටුයි. හොඳ සත්පුරුෂ දායක පිරිසක් සායනහන්සේ ඉන්නා. ගුණහපත්කම උන්වහන්සේගේ තියෙන නිසා හැමෝම උන්වහන්සේට කිංචි ආමුදුරන්හන්සේට හරි ආදරයි. ඉතින් අපි සතුටින් තමයි මේ ස්ථානයේ පින්කාරයකට සහභාගී වෙන්නේ. හැම අවුරුද්දෙම කොහොම හරි පිරිමහලා දෙන්න උත්සාහ කරනවා. ඉතින් අද මම කල්පනා කරා අපේ මෙමත් වෙනසක් එක්ක සාකච්ඡා කරන්න කියලා. අපිට තියෙන ප්‍රශ්න විසඳ ගන්න බැරි. ධර්මානුකූල සාකච්ඡා අපේ ප්‍රශ්න විසඳ ගන්න. හැමෝටම ප්‍රශ්න තියෙනවා. හැමෝගෙම තියෙන අසහනය තමයි ඇයි මේවා ඉවරයක් කරගන්න බැරි. ඇයි විසඳ ගන්න අපිට අමාරුයි. ඒක අපි ටිකක් බුද්ධ ධර්මයට අනුගතව සාකච්ඡා කරලා බලන්න ඕනේ. ඇයි අපිට අපේ සංසාරික ප්‍රශ්න සහ මේ ලෝක ප්‍රශ්න වර්ග දෙකයි අපිට. එකක් සංසාරික ගැටලු කියනවා. අනිත් එක අපේ මේ ලෝක ගැටලු. ඉතින් මේ ගැටලු ප්‍රශ්න විසඳා ගන්නට තියා සමහර ඒවා කළමනාකරණය කර ගන්නවා. අපිට නොහැකි ඇයි? ඉතින් ගොඩාක් වෙලාවට අපි හිතන එකක් තමයි ඒ ප්‍රශ්න විසඳ ගන්න බැරි අපිට නොපෙනෙන බලවේග විසින් අපි මේ ප්‍රශ්නේ දිගටම ගැට ගහලා තියෙනවා. අපි කොච්චර දඟලුවත් වැඩන්නේ වෙන පිරිසක් විසින් අපිව මේ පාලනය කියලා බහුතරයක් මිනිස්සු විතර ප්‍රශ්න තියෙනවා. අපේ ගෙදර සාමය නැත්තේ, අපේ ගෙදර සතුට නැත්තේ, අපේ ගෙදර අඳුම මුණු බලන් කතා කරන මට්ටමක් නැත්තේ මේ අద్భుත කණ්ඩායම් නොපෙනෙන බලවේග අපේ ජීවිත ඇතුළට ඇවිල්ලා මේ ඔක්කොම අවුල් කරනවා. දැන් මම මේන් අදහස් කරන්නේ නැහැ එවැනි අදෘශ්‍යමාන බලවේග නැහැ කියන අදහසක් නෙමෙයි මේ කියන්නේ. දේව කොට්ටාස, പ്രേත කොට්ටාස අදෘශ්‍යමානයි. අපේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ ඒ දෙකොට්ටාස පිළිබඳවම පිළිගන්නවා. දේව කොට්ටාස ගැනත් පිළිගන්නවා, പ്രേත කොට්ටාස ගැනත් පිළිගන්නවා, වෙනත් තව අමනුෂ්‍ය බලවේග පිළිබඳව තථාගත ධර්ම පිළිගන්නවා. හැබැයි මෙතන බෞද්ධයාගේ ප්‍රශ්නේ ඒ වගේ තවත් සත්ව කොට්ටාස ඉන්නවා කියලා පිළිගැනීම නොපිළිගැනීම නෙමෙයි. ඒ කොට්ටාස මගින් අපේ මුළු ජීවිතේම කළමනාකරණය හෝ පාලනය කරනවා කියලා පිළිගන්න එකයි ප්‍රශ්නේ. ඒ වෙනි සත්වයෝ, പ്രേතයෝ, භූතයෝ, පිසාචයෝ, කුම්භාණ්ඩයෝ විනාද නැත කියලා
පරිේශන කරලා හොයාගත්තත් අපේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ නේද? එහෙනම් අපි හොයාගත්තත් එහෙම අපේ මුළු ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. අපි වයසට යන එක නවතින්නේ නැහැ. ලෙඩ වෙන එක නවතින්නේ නැහැ. මරණ එක නවතින්නේ නැහැ. අපිට ප්‍රිය දේවල් එකක්වත් අපිට තියාගන්නත් බෑ ඕක හොයාගත්ත කියලා. අපි කරන ඒවා අපිට මේක නවතින්නේ නැහැ. යටත් පිළිසෙන් ඔය පහෙන් එකක්වත් අපිට නවත්ත ගන්න බෑනේ. අපි ඔය වගේ ඒවා තියේද? දෙවියෝ ඉන්නවා, ප්‍රේතයෝ ඉන්නවා, භූතයෝ ඉන්නවා. ඒගොල්ලෝගේ බලපෑම් තියේද නැත්නම් ඕවා හොයාගත්තයි කියලා අපේ ප්‍රශ්න එකක්වත් විසඳෙන්නේ නැහැ. හැබැයි අපි මේ එවැනි අදෘශ්‍යමාන අයට තැන්වලට බලවේගවලට අපිට පැමිණිලා තියෙන ප්‍රශ්න ගැටලු බාර දීම වෙනුවට ඒ වෙනුවට අපගේ මානසික සහ මේ බාහිර ක්‍රියාකාරීත්වය කොයි ආකාරයකද අපිට ප්‍රශ්න ගැටලු විසඳ ගන්න ඉඩ නොදී තියෙන හේතු බවට පත් වෙලා තියෙන කියන එක තමයි බෞද්ධ විදිහට බලන්න ඕනේ. මම කොයි විදියටද මේ ප්‍රශ්නය විසඳගන්නේ නැති විසඳෙන්නේ නැති විදිහට හැසිරෙන්නේ. මගේ හිත කොහොමද ඒකට බලපාලා? ඉතින් බුදුදහමට අනුව නම් ගැට ලියා ගන්න මිනිසුන්ට බැරි. ප්‍රශ්න විසඳ ගන්න මිනිසුන්ට බැරි. ඇත්තටම කිව්වොත් මිනිස්සු ප්‍රශ්නයකට එළඹෙන්නෙම ඒක විසඳන්න තාවකාලිකවම තමන්ගේ හිත සංසිඳුණු තත්යකට පත් කරගෙන නෙමෙයි. දැන් ඔය අන්තෝ ජටා පරිජටා ජටාය ජටිතා පජා කොහොම දේවතාවෙක් කියලා බාලුතුනාගෙන් ඇහුවානේ ප්‍රශ්නය. ඇතුලේ ගැට පිටත් ගැට. ඒ කියන්නේ අභ්‍යන්තරික ගැටලුත් තියෙනවා, බාහිර ගැටලුත් තියෙනවා, මෙලොව ගැටලුත් තියෙනවා, සසරේ ගැටලුත් තියෙනවා. ස්වාමී මේ ගැට ලියන්නේ කොහොමද? එතකොට තථාගතයන් වහන්සේ වදාළ දේ තමයි සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤ චිත්තං පඤ්ඤංච භාවයං ආතාපි නිපකෝ වික්ඛු තේ ඉමං විජටයේ ජට. අන්න ගැටලු ලියා ගන්න ක්‍රමය. මොකද්ද? සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤ. බුද්ධිමතා නැනවතා මොලේ තියෙන කෙනා දැන් තේරුම් ගන්න උත්සාහ කරන කෙනා ඉස්සෙල්ලම කරන්නේ ප්‍රශ්නයක් විසඳන්න නම් සීලේ පතිට්ඨාය. යම් කිසි ආකාරයක ආචාර ධර්ම පද්ධතියක පිටාස. යාත සීලය විනය යාත තියෙනවා. කියන්නේ මට මූලික ආචාර ධර්ම පද්ධතියකටවත් එකඟ වෙන්න බැරි නම් මූලික විනයකටවත් මට එකඟ වෙන්න බැරි නම් මට අභ්‍යන්තරික හෝ බාහිර කිසිම ගැටලුවක් ලියන්න බෑ. මෙලොව හෝ සංසාරේ කිසිම ගැටලුවක් මට ලියන්න බෑ. ඒ කියන්නේ සීලයෙන් සිද්ධ වෙන්නේ තතංග පහන කියන ධර්මයෙන් කියන්නේ. ඒ කියන්නේ මේ කෙලස් తాවකාලිකව ප්‍රහීන. කෙලස් తాවකාලිකව නැති වෙලා යනවා සීලවන්ත වෙනවා. දැන් අද මේ උපාසිකාවෝ ඉන්නවා අට සිල් අරන්. දැන් අද මේ ස්ථානෙට ආවට පස්සේ ඔබට දෙවේලක් ආහාර භුක්ති විඳින්න. දැන් හෙට පහන් වනතුරු ඔබ මෙහි ගත කළොත් අෂ්ටාංග සීල සමාදන් වෙලා හිටියොත් ඔබ තුන්වෙනි වේල පරිභෝජනය කරන්නේ නැහැ. එතකොට මේ ඒක ඇතුළේ ඔබ පුහුණු වෙන්න උත්සාහ කරනවා කුමක්ද? ආහාරය සම්බන්ධව අපේ තියෙන ලෝලත්වය සුළුපටු එකක් නෙමෙයි. අපේ ලොකු උද්‍යෝගයක් රස තෘෂ්ණාව සම්බන්ධව අපි හට තියෙනවා. ඒකට අද දවසේ ඔබ ඔබේ මනස පාලනය කරනවා 3-4 වතාවල් වල කන්නේ නැතුව මූලික වේල් කීපයෙන් දෙකක් අරගෙන පැවැත්ම සඳහා විතරක් ආහාර දීලා රස තෘෂ්ණාවෙන් අයින් වෙනවා. දැන් ඕක ජීවිතේ පුරා කරන වැඩක්. අද උදේ 6 ඉඳලා හෙට උදේ 6 වෙනවා. එච්චරයි. අද උදේ 6 හෙට උදේ 6. විකාල භෝජනා වේරමණී සිල්පදයේ තුලින් ඔබ කෙලෙසයක් නැති කරගන්න. මොකද්ද කෙලෙසය? අපිට කැම පිළිබඳව රස විඳීම සම්බන්ධව තෘෂ්ණාවක් තියෙනවා.
ඒ තෘෂ්ණාව වේල් තුනකින් පිරිමැහෙන තෘෂ්ණාවකුත් නෙයි ඊට අමතර වෙන පොඩි පොඩි කිනි කියලා දාන්න. ඒ කියන්නේ මැදට කන්න ඕනේ. ඒ ගුණ වෙලාවට ඒ අතරතුරේ මේ රෑකෑමයි තේකයි අතර තව එකක් කන්න. පහට විතරක් මොනවා හරි පුළුවන් නම් මෙහෙම අපේ රස තෘෂ්ණාව කොහොම බලගත් එකක්. දැන් අද ඔබ සීලයක් සමාදන් වෙලා හදංග ප්‍රහාණය කළා. අද දවසේ වෙනදට මම දන්නවා ඔයාලට කැමති පුටුවක් 80ක් තියෙනවා. අද ඔබ ඒ ආසන පරිහරණය කරන්නේ අද කොහොම රළු බැරිම කෙනෙක් ඔය චුටි ප්ලාස්ටික් පුටුවක හරි තාප කොටයක් උඩ හරි වාඩි වෙලා හිටියට අනිත් අය කොහොම රළු ආසනයක් ඒ කියන්නේ සුඛෝපභෝගී කියන සංඥාව එන්නේ නැති එකක්. මම දැන් විඳින්නේ මහා සැපයක් කියලා අර ස්පර්ශය සම්බන්ධ තෘෂ්ණාව උපදින්නේ නැති ආසනයක ගත කරන උච්චාසන මහා සයන වේරමණී කියලා ඔබ සඳහන් කළේ. ඒ තදංග පහන්. මොකද අපි එහෙම පුටු වලට ඇඳන් වලට ලොකු ඇලීමකුත් දෙන්න සමහර විට තමන්ගේ ඇඳ නැත්තම් නිදා ගන්න බැරි කෙනෙක්. ඒවයි මිනිස්සු විදිහට ඒගොල්ලෝ කොහෙවත් ට්‍රිප් එකක්වත් යන්නේ නැහැ. මොකද ගියොත් ආපහු වෙනවා. මගේ දැන හරිය නින්ද යනවා. ඇඳේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක කොතනද තියෙන්නේ? ඒකට දීලා තියෙන මානසික වටිනාකම. ඒක නතුව නින්ද යන්නේ. ඒ කියන්නේ ඒ ස්පර්ශය තමයි යාට නින්ද කැඳවන කාරණාව. ඉතින් අද පන්සලේ නවතින අයට ඒ අද අතාරින්න හිත හදාගන්න වෙලා තියෙනවා. ඒ හින්දා සීලයෙන් සිද්ධ වෙන්නේ මොකක්ද? තදංග ප්‍රහාණය. తాවකාලික කෙලෙස් නිමාදවි. දැන් මේ තදංග ප්‍රහාණයක් තියෙනවා යනු උග්‍ර කෙලෙස් ටික මොකක් වෙලාද? යටපත්. උග්‍ර තණ්හාව යටපත්. තණ්හාව විවර නැහැ. හැබැයි උග්‍ර දරුණු වියරු තෘෂ්ණාව දැන් ඔන්න අපි කන්ට්‍රෝල් කරනවා. ඊළඟට ප්‍රාණඝාතයෙන් වළකිනකොට පරුෂ වචනෙන් වළකිනකොට ඒ වගේ වැරදි වලින් වළකිනකොට උග්‍ර ද්වේෂය. දරුණු ද්වේෂය. ද්වේෂය තියෙනවා. අනාගාමී වෙනකන් ද්වේෂය තියෙනවා. හැබැයි අර වියරු ව්‍යාපාද විහිංසන අනුන් නසන්නෝනි අනුන්ට හිංසා කරන්න ඕනේ කියලා අපිව පොළඹවන තරහ අද ටිකක් කන්ට්‍රෝල් කරලා තියෙනවා ටිකක්. හදන්න. හැබැයි ප්‍රශ්නයක් තේරුම් ගන්න. ධර්මයක් තේරුම් ගන්න. ජීවිත ගැටලුවක් තේරුම් ගන්න. මේ වගේ తాවකාලිකව හරි උග්‍ර කෙලෙස් වල පාලනයක් කියන එකෙන් අනුග්‍රහය ලැබෙනවද නැද්ද? අනිවාර්යයෙන්. මොකද දැඩි මේ මරන්න ඕනෑමයි මරලාර වෙන නවතින්නේ නැහැ කියලා හිතන මිනිහෙක් ප්‍රශ්නයක් කතා කරලා විසඳ ගන්නවද? එයා ඉන්නේ ව්‍යාපාද මට්ටමට වැඩිලා ක්ලේශය. විහිංසා මට්ටමට වැඩි. එතකොට මම පරපණ නසන්න. ඒ සිල්පදයට ආපු එක්කෙනා. ඒ සිල්පදේ ආරක්ෂා කරන්න අදිෂ්ඨාන කරපු එක්කෙනා. එයාගේ තිබෙන විශේෂත්වය තමයි. එයා මූලිකව දේශේ තාම ඉතුරුණත් අර හිංසාකාරී වියරු තත්වයේ දැන් නැහැ යා. ඒ හිත සාමකාමී මට්ටමකට ඇවිල්ලා. ඒ වගේ කෙනෙක් ප්‍රශ්න එකක් හොඳට තේරුම් ගන්නවා. ප්‍රශ්නේ පේනවා හේතුවත් පේනවා. වියරු මනසක් තියෙන කෙනාට මුකුත් පේන්නේ නැහැ. ප්‍රශ්නේ පේන්නේ නැහැ. හේතුව පේන්නේ නැහැ. එයාට ඕනේ ඉවර කරන්න. ඒක නැත්නම් ලබා ගන්නනේ. එක්ක ලබා ගන්න ඕන වෙනවා ආසාවෙන් මුසපත් වුණාම තරහෙන් උග්‍ර තත්ත්වයට ගියාම ඉවර කරන්න. අයින් කරන්න. දැන් සීලයක පිළිතලා තමයි ප්‍රශ්න ගැටලු විසඳ ගන්න පුළුවන් කියලා බුද්ධ ධර්ම කියන්නේ. ඇයි? අපේ අර උග්‍ර අපි අර තාම නරක විදියට ඉමෝෂනලි වැඩ කරන තත්වයේ මනස වෙනස් කරනවා. මනස පාලනය. ඉතින් ඇත්තටම අපේ ගෙවල් වල හෝ ආයතන වල හෝ සමාජයේ ගොඩාක් ප්‍රශ්න විසඳ ගන්න බැරි මිනිස්සු සූදානම් නැහැ.
අවම ආචාර ධර්ම වලට අවම ආචාර ධර්ම ටිකකට හරි එන්න සූදානම් නම් එතකොට ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. හැබැයි ප්‍රශ්නේ ගැන කතා කරන පරිසරයක්. දැන් ඔබ හැම දිනකටම නායක සාධනාංශ සුබ නව වසරක් වේවා කියලා පැතුවානේ. අවුරුදු 10කට දවස් 10යි. ඉතින් සුබ නව වසරක් වේවා. ඉතින් නව වසර සුබ වෙන්න නම් ප්‍රශ්න ගැටළු අවම වෙන්න. ඉතින් ප්‍රශ්න ගැටළු අවම කරගන්න නම් ඒව විසඳා ගන්නට ඕන කරන පදනම වෙච්ච කුමක්ද? සීල. සීලය. ඒවා තතංග පහන කියන තැනට ඔබත් මමත් කැමති වෙනවා. උග්‍රතාව කියන කිසිම ප්‍රශ්නයක් නැහැ. උග්‍ර ආශාවල් එක්ක කිසිම කෙනෙක් එක්ක කතා කරලා දෙයක් විසඳ ගන්න බෑ. අභ්‍යන්තරිකව මගේ ගැටලු විසඳෙන්නේ නැහැ, බාහිරව විසඳෙන්නේ නැහැ. උග්‍ර මාන්නේ නේ. උග්‍ර දැටි මාන්නේක මාන්නේ දුර වෙන රහත් වෙනකොට ඇත්ත. ඒ මාන්නේ පාලනය කරන්න පුළුවන්. දැන් සීලවන්ත එක්කෙනා කියන්නේ යා අන්නය පාලනය කරගත්තු එක. මොකද මිනිස්සු උග්‍ර මාන්නේ ආවම අපි උසස් අනිත් අය ඔක්කොම පහත් කියලා මොකද කරන්නේ? අනිත් අය ඔක්කොම නැති කරන්න උනත් සූදානම් වෙනවා. අපේ පළාතේ ඉන්න බෑ මේ ජාතියයිද කියන්නේ. මේ ආගමිකයිද කියන්නේ. මේ සංස්කෘතියටයිද. දැන් හිට්ලර්තුමානේ හිට්ලර් කියන පුද්ගලයා කල්පනා කරේ ආර්ය ජාතිය තමයි අපි. අනිත් අය ඔක්කොම අනාර්යයි. අපි උසස්. ඒ නිසා උසස් අයගේ ඒ ලේ ටික කලවම් වෙන්න නොදී හොඳට ලෝකේ ශ්‍රේෂ්ඨම තත්ත්වයේ පවත්ව ගන්න ඕනි කියලා දරුණු යුද්ධයක් කරා. දරුණු යුද්ධයක්. ඒ මාන්නේ. හැබැයි යා පාණාතිපාතා වේරමණී කියන සිල්පදේ හිටියනම් එයා එතෙන්ට යන්නේ නැහැ. එතකොට එයාගේ මාන්නය එයා පාලනය කරනවා. මම එතෙන්ට යන්නේ නැහැ. එතෙන්ට යන්නේ නැතුව මගේ උසස්කම රැකගන්න. කෙනෙකුගේ මාන්නය තුල ඉන්න පුළුවන් අච්චර වියදු තරකට යන්න. දැන් සමහරව ඉන්නවා එහෙම අපේ ජාතිය අර මේ ජාතිය ඉන්න හොඳ නැහැ මේ පළාතේ. මේ අපේමයි අපේ භූමිය විතරම. එහෙම විතරයි ඉන්නවනේ. ඒ විතරයි. එක දෙමළ සමාජෙත් ඉන්නවා, සිංහල සමාජෙත් ඉන්නවා, මුස්ලිම් සමාජෙත් ඉන්නවා. ඔය හැම සමාජ කණ්ඩායමක් අතරම ඉන්නවා මේ අපි විතරයි මේ කොටසේ වෙන කාටවත් එන්න දෙන්න. දැන් මේක අපි වෙනුවෙන් කැප කරපු භූමිය කියලා උග්‍ර මාන්නයන්ගෙන් අපි පෙළෙනවා. එතකොට ඒ උග්‍ර දරුණු මාන්නය ආවම අපිට හිංසා කරන්න ඕව පීඩාවට ලක් කරන්න අපිට ලැජ්ජ නැහැ. ඉතින් මේ දැඩි තණ්හාවයි දැඩි මාන්නේ තරහයි දැඩි මාන්නේ තමයි කිසිම ගැටලුවක් විසඳ ගන්න අපිට ඉඩ දෙන්නේ. බලන්න ඔයාලගේ දේවල් වලට ඇවිල්ලා වලට ඇවිල්ලා කල්පනා කරලා බලුවොත් ආවකාලිකව හරි සීලයක් පිළිතලා ඉන්න කැමති නැත්නම් ඒකේතර සමාජිකයෝ ආවකාලිකව හරි තණ්හාවයි ද්වේෂයයි මාන්නේ පාලනය කරගන්න සූදානම් නැත්නම් ඒකේතර ජනවාරි පළවෙනිදා කිරිතිරේකට කිරිතිරේ නැහැ. ඒ මුට්ටියේ කිරිතිරේලා අර දාලා කිරිතිය පුදින්න. නාඩේ ගෙදරට වාසනාව කිලිකෙන්නේ නැහැ. මොකද උග්‍ර මාන්නය විසින් අනිත් එක්කෙනාව යට කරනවා. අනිත් එක්කෙනාගේ හිත රිදෙන ලය පසාරු කරගෙන යන වචන කියනවා. පහත් කරනවා. අවමන් කරනවා. නසලකා හරිනවා. උග්‍ර මාන්නය පාලනය කරගන්න තරම්වත් හික්මීමක් අපිට හදාගන්න බෑ. හදාගන්න බෑ නම් අපිට අපේ ප්‍රශ්න විසඳගන්න බෑ. මේ දෙයියන්ගේ පුතන්ගේ ප්‍රශ්න නෙවෙයි. අපේ ගෙවල් ඇතුලේ අපි කතා කරන්න කැමති නැහැ. අහන් ඉන්න කැමති නැහැ. මම
එකක් මම, දෙකක් මම, තුනක් මම, 100ක් මම. ඉතින් ඒ උග්‍ර මාන්නය අපිව වසා පැතිරුණාට පස්සේ ඒක පාලනය කරන්න අපි ශක්තිමත් නැති වුණොත් අපිට තියෙන ගැටුම් වෙත. දැන් ඒක ගැටුමක් වෙන්නේ නැහැ. අනිත් පාර්ශවය ඒකට යටත් වී සිටින තාක්කල්. මගේ මාන්නය සහිත බලයට මාත් එක්ක ජීවත් වෙන අනිත් පාර්ශවය යටත් වී සිටින තාක්කල් එහෙ ගැටුම් නැහැ. ඒ ගැටුම් නැහැ. හැබැයි කවුරු හරි කෙනෙක් නිදහසේ අදහසක් පළ කරන්න පටන් ගන්නේ යම් දවසකද ඒ ගෙදර එදා සිට එතන ගැටුම් පටන් ගන්නවා. ගොඩාක් ලංකාවේ සතුටු පවුල් කියන්නේ එක්කෙනෙක් අනිත් එක්කෙනා 100%ක්ම යටත් වෙලා ඉන්න කෙනා. හොඳින් ඉන්න පවුල් කියලා තියෙන පවුල් බහුතරයක ස්වභාවය තමයි අනිත් එක්කෙනා Tamanට කියලා මොකක්වත් අනන්‍යතාවයක් නැති කරන්නේ. එහෙම නම් වෙන්න පුළුවන්. එක්ක කාන්තාව පිරිමියාට දිය වෙන්න ඕනේ 100%ම. එක්ක පිරිමියා කාන්තාවට දිය විලා යන්න ඕන 100%ම. එතකොට හොඳින් ඉන්න පුළුවන්. බුද්ධ ධර්මය කියන්නේ අත් වශයෙන්ම මේ එහෙම අනිකාගේ ගාව බය වෙලා තැතිගෙන වහලෙක් විදියට ඉඳීම ඇතුලේ ගොඩ නැගෙන යහපත් සාමය නෙමෙයි සාමය. දෙදෙනාටම සම්පූර්ණ නිදහස සහ බලය තියෙද්දි දෙදෙනා ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් මට්ටමට හිත දියුණු නම් අන්න එතන තමයි සාමය. එතන තමයි ධර්මය උගන්වන සාමය. දැන් අර ගොඩාක් අය කියනවා බුදුරට ඉන්දියා පස්සේ අපිට අපි අතර ගැටුම් ඇති වුණා කියලා. ඉතින් අපි හොඳට හිටියා කියලා. ඒ හොඳට කියපු ඔක්කොටම යස් කියපු කා. ඉඳලා හිටලා හරි නෝ එක ආපු ගමන් ඉවරයි. ඒ කියන්නේ අර එහෙම මම ඒක කිව්වේ එක පාර්ශවය අනිත් පාර්ශවයට යටත් වෙලා ඉන්න තාක්කල් ගැටුම් වෙන්නේ මාන්නේ වගේ කට්ටිය. හැබැයි අනිත් පාර්ශවයට දැනුම අවබෝධය නේ ඇවිල්ලා එයා නිදහසේ අදහසක් හරි කියන්න ගත්තොත් අන්න එතන ඉඳලා ගැටුම්. ගොඩාක් මිනිස්සු රණ්ඩු වෙන අකමැති කට්ටිය දැන් වෙලා තියෙන්නේ කතා කිරීම වෙනුවට නිහඬවීම තීන්දුව කරනවා. ඉතින් ඒවා බැලු බැලමට මතු පිටින් නම් හරිම සාමකාමී තත්වයක්. ඒත් මතක තියාගන්න එය බුදුන් වහන්සේ උගන්වපු සාමය නෙවෙයි. ඒ සාමකාමී තත්වයේ ඇතුලේ කෙනෙක් හිර වෙලා ඉන්නේ. එයා ඉන්නේ නිදහසක නෙවෙයි. යාගේ හෘදය සාක්ෂියෙන් හැමෝම සතුටින්ද මෙතන ඉන්නේ කියලා නෑ. ඒක කරන්න දෙයක් නෑ. මේක තමයි ජීවිතේ මම මේක පාරකට. බුදුදහමේ යෝජනාවක් නෙමෙයි. ඔබට එන දරුණු ආවේගයන් අවකාලිකව හරි ප්‍රහාණ කරගෙන ඉන්න මට්ටමට සීලවන්ත වුණා. අත වශයෙන්ම ඔබත් එක්ක ජීවත් වීම අනිත් කෙනාට පහසු වෙනවා. අඩුම ඔබගේ ගාව දෙයක් කියන්න තරම්වත් අව්‍යාජ. ඉහිල් රිලැක්ස් මිනිසෙක්. ඒ නිසා බුදුදහමේ යෝජනාව නම් ප්‍රශ්න ගැටළු විසඳ ගන්න හිතන අය උග්‍රමාන්නය යටපත් කරලා හෝ තදංගව ප්‍රහිණ කරගෙන නිහත දුරු කළ මානයක් කියන தත්වෙට නාවත් අනතිමානිනේ අද්දි දැටි උග්‍රමාන්නෙන් පෙළෙන්න උන් නොබී ඉන්න සීලවත් වෙයි. එතකොට ගැටළු විසඳ ගන්න අඩුම වෙන්නේ ආරම්භය. ඊළඟ එක තමයි සමහර ගැටළු විසඳ ගන්න බෑ. අද්දි කැලී. අපි කැලීමක් ඒක කාරණා කියන දේ තමයි ඒ ඇලීම ඇති වෙච්ච කෙනා හෝ දෙය ඇලීම ඇති වෙච්ච කෙනාට හිතෙනවා මම වසනේ පවි. මගේ වසනේ තමයි එයා හෝ එය අඛණ්ඩව තියෙන්නේ.
කෙනා හෝ දෙය වෙනස් වෙනවා නම් වෙනස් වෙන්න ඕන කටවල විදිහට මගේ සිත විපාක මගේ හිතට හරියන විදිහට තමයි සිද්ධ කරන වෙනස්කම් නැති වෙනස්කම් නැත්තම් ඒ දෙයට අදාළව සිද්ධ වෙන වෙනස්කම් හෝ ඒ කෙනාට ස්වාධීනව සිද්ධ වෙන වෙනස්කම් වලට කැමති නැහැ මොකද එච්චරට ඇලිලා ඉන්නවා එච්චරට ඇලිලා ඉන්නවා මොකද එවැනි අය කිසිම වර්ණයක් විසඳගන්න පුළුවන් තත්ත්වයක් මොකද හේතුව එයාගේ තියෙන කරුණු ඇලීම නිසා එයා අනිත් පාර්ශ්වයට දැනෙන එක මොකද්ද කියලා හිතන්නේ නැහැ. ඒ කියන්නේ මගේ මේ හැසිරීම ගැන අනිත් එක්කෙනාට දැනෙන්නේ මොකක්ද? අනිත් එක්කෙනාට දැනෙන විදිය මොකද්ද කියලා එයාට හිතෙන්නේ නැහැ. මොකද එයා ඇලිලා ඉන්නේ. එයා ඇලිලා ඉන්නකොට එයාට හිතෙන එක තමයි මම ඉතින් ඔක්කොම හොඳම ටික එයා වෙනුවෙන් කරනවා. දැන් අපි අර ගිරවුන්ට ඇලුනම තදින් දැන් අපිට හිතෙන්නේ ගිරවට මොන ප්‍රශ්නද? මම යාට ගෝල්ඩ් වලින් කූඩුවක් කරනවා. මම යා ඛණ්ඩ ආස විලඳ කවනවා නේ. මීපැණි වල තවටලක් කවනවා. මොකද ප්‍රශ්නේ? ඒ ගිරවාට ආදරෙන් බැඳුනෝ අපි ගිරව ගැන හිතන්නේ. සමහරවිට දීර්ඝ කාලයක් කූඩුවේ හිටියට පස්සේ ගිරවට හිතෙන්නේ මොකක්ද? මේක තමයි ඇත්ත කියලා. ඇත්ත කතාව එයා ටික දවසක් එළිය කියලා බැලුවොත් එයා අපි ඔය කියලා තියෙන තත්ත්වෙට එයා ආස වෙන්නේ නැහැ. ඇත්ත. නමුත් අපි හිතනවා එයාට අපි කරන්න තියෙන ඔක්කොම ටික කරලා ඉවරයි. එයා නිකන් දඟලලා නාස්ති වෙනවා. මොනවද එයාට අඩු? එතකොට අනිත් පාර්ශවයේ විසින් මොන දුක් අඳුනාව කිව්වත් අර එයාට ඇලිලා එයා මැත්තේ නැහි ඉන්න කෙනාට ඒවා ප්‍රශ්න විදියට තේරෙනවද? තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ එතකොට ඒ වගේ තත්ත්වයක් උදා වෙච්ච ගෙවල් වල කිසිම ප්‍රශ්නයක් විසඳ ගන්න බෑ. මොකද ඒ පාර්ශවය මම මොනවද ඔයාට කරලා තියෙන අඩුපාඩු? මොනවද කරලා තියෙන අඩුපාඩු? ඇත්ත වශයෙන්ම එහෙම පෙන්වන්න සාමාන්‍ය ලයිස්ට් වල අඩුපාඩු නෑ. ඒ උනත් අඩුපාඩු තියෙනවා. හැබැයි ඒක අනිත් පාර්ශවයට පිළිගන්න බෑ. මොකද හේතුව එයා ලෝකයක් හදලා ඉවරයි. ආසාවෙන් බැඳිලා මම හැමදේම මෙයාගේ පියවර. මම හැමදේම සපුරනවා. මට කියන්න අපේ ප්‍රශ්න විසඳෙන්නේ නැති හේතුව. එහෙනම් විසඳ ගන්න බෑ. ඒකට අපි ඉන්නේ ලොකු මානසික රැවටීමක. අපි ඇලුනම අපි ඒක ඇතුලේ රැවටෙන්න පටන් ගන්නවා. අපි කොහොමකට වඩා ඇලුනම වෙන්නේ උග්‍ර ඇලීමේදී අපි අපිටම රැවටෙනවා. අපි අපිටම රැවටෙනවා. සමහර විට අපි අනිත් පාර්ශවයට ස්වාධීනව හිතන්න මතන්න දෙයක් කරන්න ඉඩ නොදෙන්නේ ඇත්තටම ආදරේ. ඒක තමයි විශේෂය. ඇත්තටම අපි දැඩි ලෙස ආදරය කරනවා. හැබැයි අපි දන්නේ නැහැ තමයි අපි ඒක ඇතුලේ කරලා තියෙන්නේ යාව නිරකාරය කරගෙන ඉඳිල්ල කියලා. ඒ කියන්නේ යාට නිදහස් වෙන්න දීලත් නැහැ. ඒක ඇතුලේ අපි නිදහස් වෙන්නේ නැහැ. ඒ නිදහස් වෙන්නේ නැහැ. කියන්නේ දරුණු වැලීම් වල එහෙම නරකක්. එතකොට තමයි අර ඒ වගේ අයගේ රණ්ඩු විසඳන්න බෑ කවදාවත්. හේතුව ඒ රණ්ඩු වෙන්නේ හොඳයි. නරකයි රණ්ඩු වෙනකොට මේ ඒවයි මොකක් හරි නිමාවක් තියෙනවා. එක්ක ජයෙන් එක්ක පෙරදුනේ. හොඳයි රණ්ඩු වෙනකොට. හොඳයි රණ්ඩු වෙනකොට ඉවර කරගන්න. මොකද දෙපාර්ශ්වයම සමාජයේ පැත්තෙන් කරුණු කාරණා තර්කානුකූලව කී රණ්ඩු වෙනවා. එන්න බුද්ධිමත්ව නිකන්ද මට මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනි නම් මගේ ඇලීම ටිකක් හරි මං අතාරින්න ඕනිද නැද්ද කියලා. තමගේ ප්‍රශ්න තමයි. මේකේ මම ඉන්නවා දැඩි ලෙස බැඳිලා කොටසක ඉන්නවද කියලා බලන්න. හොඳට සිහිය බලන්න.
මට මේ ප්‍රශ්නේ විසඳ ගන්න දෙන්න බැරි මගේ තියෙන උග්‍ර ඇලීම හින්දාද මම මේක විසඳන්න සූදානම් නැත්තේ මම මේකට උත්තරය හොයන්න සූදානම් නැත්තේ ඇයි අනිත් එක්කෙනාගේ උත්තරේ මම පිළිගන්නේ නැත්තේ ඇයි අනිත් එක්කෙනා කියන දේවල් තියෙනවනේ ප්‍රශ්නයක් කතා කරද්දී ඇයි මට එයා කියන එක පිළිගන්න හිතෙන්නේ නැත්තේ ඇත්තට මේ උත්තරේ වැරදි හින්දාද නැත්තම් මම ඇලිලා ඉන්න උත්තරය ඒකෙන් නිෂ්ප්‍රභ වෙන හින්දා අන්න ඒක තේරුම් ගත්තොත් ගොඩක් හිතට විසඳ ගන්න පුළුවන් මම මගේ පැත්තෙන් අතහැරලා දානවා නම් අනිත් පාර්ශවය ඉදිරිපත් කරන යෝජනාව නිවැරදි සහ සාධාරණ එකක් නම් ඒක මම පිළිගන්නවා නම් ඒ ගැටලුව එතනින් ඒක ඉවරයි අලුත් ඒවා එන්න පුළුවන් නමුත් ඒක ඉවරයි ඒ අපිට සමහර ගැටලු මොන හේතුවක් නිසා විසඳ ගන්න ඉඩ දෙන්නේ නැහැ අපේ හිත. අපේ හිත කියන මේක විසඳන්න මට ඕන. ඒක මම තීරුම් දරුණු ඇලීමේදී කවදාකවත් අනිත් එක්කෙනාට දැනෙන එක දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ අනිත් එක්කෙනාට මේ ප්‍රශ්නෙන් එන පීඩාව විඳවිල්ල දැනෙන්නේ නැහැ. ඒකින්ද මම ඔබට යෝජනා කරනවා ඔබ සීලවන්ත වෙන්න අඩුම මාන්නේ තණ්හාව තිබිච්චාවේ අර උග්‍ර තණ්හාව මට ඕනි එක ඕනිමයි කියලා කරගන්න යන මට ඕනි විදියට මේවා තියා ගන්නවමයි කියන තණ්හාවෙන් චුට්ටක් මනස පාලනය කරගෙන ජීවිතය දිහා බලන්න පටන් ගන්න කියලා තමයි මගේ යෝජනාව. මොකද ඒක විසඳන්න පදාකට අපි කියමු මේ වැඩි ඇලීමක් බිස්නස් එකකට කාගේ හරි තියෙනකොට ඒ බිස්නස් එකේ තාත්තලා සහ පුතාලා අතර හෝ අම්මලා සහ දූලා අතර තියෙන ගැටුම් එකකට විසඳන්න මොකද එයා දැඩි ලෙස ඒ බිස්නස් එකට ඇලිලා ඉන්නකොට එයාට ඕනේ පුතා කරන්නත් හෝ දූ කරන්නත් මොකද එයාට මොන දැනුම තිබුණා ඒ දැනුමට වටිනාකම දෙන්න සූදානම් නෑ මොකද අපේ ඔළුව වැඩ කරනවා මේක මම ගොඩනගපු ව්‍යාපාරේ මේක මං ඉන්න තාක්කල් පවතින්න ඕන කාට ඕන විදියටද මට ඔය අලුත් කතාවට අන්න එතකොට ගැටුම් يعني අපි කරන දෙයට හෝ අපි පවත්වාගෙන යන දෙයට අපි උග්‍ර ලෙස ඇලෙනකොට අනිත් අයගේ අදහසකට ඉඩක් දෙන්න අපි කැමති නැහැ. ඒ හින්දා ඔබට ගැටුම් ඇත්තටම විසඳ ගන්න ඕන නම් මමත්වයෙන් තියෙන දරුණු ඇලීමනේ මගේ කියලා තියෙන දරුණු ඇලීම දේවල් තැන් පුද්ගලයෝ සම්බන්ධව අතුම නැති කරගන්න බැරි වෙයි. නාමකානිකව පාන්නේ. එතකොට ඔබට තේන විදිය වෙනස් වෙනවා. ඔබ දේවල් දිහා දකින්න විදිය වෙනස් වෙනවා. ඒක සීලයක පිටයි. මම කරන දේවල් තියෙනවා කරන දේවල් තියෙනවා. සීලය කියන්නේ ඒකනේ. මම මේ සම්බන්ධකමේදී නොකරන දේවල් තියෙනවා කරන දේවල් තියෙනවා. කතා කරන විදියක් තියෙනවා කතා නොකරන විදියක් තියෙනවා. හැසිරෙන විදියක් තියෙනවා හැසිරෙන්නේ නැති විදියක් තියෙනවා. තදංග වශයෙන් සීලයකට ඒව කියන්නේ ඕක. එහෙනම් බණ්ඩාර මහත්තයා පුතාලා දෙන්නට කියනවා සතුන් ඔයා මේ ටික කරන්න. තාලක ඔයා මේ ටික කරන්න කියලා අවරනවා කියනවා. දැන් එතකොට ඒක අවරනට පස්සේදී බණ්ඩාර මහත්තයා පිළිගන්න වෙනවානේ දැන් සතුන් කියන්නේ ඩිරෙක්ට් එක. තාලක කියන්නේ ඩිරෙක්ට්. එතකොට බණ්ඩාර මහත්තයාට ව්‍යාපාරයේ නිර්මාණකරුවා විදියට දැනුම වගකීම අයිතිය තියෙනවා වගේම අරගොල්ලන්ට ඒ තනතුරත් එක්ක ඒක එනවා. ඉතින් එයාගේ තත්ත්වයට තනතුරට අදාළ ආචාර ධර්ම වලට මම ගරු කරනෝනේ. මම තනතුරු දෙකක් දුන්නට මේවා මට ඕන විදියට වෙන්නේ කිව්වොත් එතනදී ගොඩක් ගැටුම් තියෙනවා. ගොඩක් ගැටුම් තියෙන්නේ මේ ලෝකෙ මේ අපිට ඕනි වෙනවා අපේ එකම අනිත් අය කරනවා දකි.
අපි ඕනේ. ඒ අපේ කන්නාව විසින් සමහරව කියනවා මගේ පාස්සේ නම් මොනවා වුණත් කමන්නේ මගේ ඇස් දෙක පිය වෙනකම් මේව මට ඕන. ඉතින් ඊළඟ එක්කෙනා මේ ඒ බිස්නස් එකේ ඊළඟ ස්ටෙප් එක තියන්න අරයාගේ ඇස් පිය වෙනකම් බලන්න ඉන්නවා. සමහර විට බලන් ඉන්නවා එයා කවද්ද ඇස් පියන්නේ. ඒකට තමයි මොකද යටිකට කියනවා මගේ ඇස් පිය වෙච්ච දවසට ඕනිකම් මං ඉන්නකම් මට ඕන. ඒගොල්ලොත් එක්ක ඉන්න බෑ. එක්ක ළමයින්ට බලන් ඉන්න වෙනවා තාත්තලාගේ හෝ අම්මලාගේ ඇස් පිය වෙනකම්. එහෙම නැත්නම් වෙන ජොබ් එකකට හොයාගන්න වෙනවා නැත්නම් අතනින් ඉඳන් හැමදාම උදේට මරා ගන්න. ගැටුම් නිරාකරණය කරන්න ඕනේ නම් ethics තමයි. එකිනෙකා එක්ක වැඩ කරද්දී ආචාර ධර්ම හදාගන්න. මේ ආචාර ධර්ම හදා ගැනීමේදී යම්කිසි ආචාර ධර්මයකට අපි එකඟ වෙනවා යනු කොහොමද අපි අනිවාර්යෙන්ම අපේ පැත්තෙන් ආසාවල් ටිකක් පාලනය කරනවා කියන්නේ. පාලනය කරනවා කියන්නේ අපේ පැත්තෙන් ආසාවල් ටිකක් අපි කපලා දානවා. කැමැත්තවල් ටිකක් අපි කපලා දානවා. එනම් සීලයකට. අපේ ආසාව 100% සපුර ගන්න යනකම් සීලය නෑනේ. එතකොට අපේ ආසාව යම් දුරකට හෝ අපි කපහැරලා පාලනය කරලා ඒ දරදඬු තත්වයෙන් මෙහාට ආවම අපි කියනවා සීලවත්. එතන අපි පිටසෙන්න. එතනදී අපි ආචාර ධර්ම වලට එකඟ වෙනවා. මම ප්‍රාණඝාත කරන්නේ නැහැ කියන්නේ, හොරකම් කරන්නේ නැහැ කියන්නේ මගේ ධර්ම ආසාවයි ධර්ම තරහයි දෙක පරිලෙකට අතට. ඒක තමයි අදහස. ඒ කියන්නේ මම අනිත් අයගේ ජීවිත පැවැත්මට කරු කරලා තමයි මගේ ඉතුරු වැඩ කරන්නේ. පනත්පාත වේරමණී කියන එකේ අදහස ඒක. මම අනුන්ගේ දේපල පිළිබඳව අයිතියට කරු කරලා තමයි මගේ අයිතීන් මම තහවුරු කරන්නේ. අදිනාදාන වේරමණී. මම අනිත් එක්කෙනාගේ පෞල් සංස්ථාවේ අයිතියට කරු කරන තරම් මගේ ආසාවල් පාලනය වෙලා තියෙනවා. හැබැයි මට ආසාවල් තියෙන නිසා මම කාමයේ යෙදෙයි. ඒත් මම කාම විද්‍යාචාරයේ යෙදෙන්නේ නැහැ. කාමයේසු විද්‍යාචාර වේරමණී. පැහැදිලිනේ දෙක අරම. එතකොට ගැටුම් නඩු. ගැටුම් ඉවර නෑ. මේ පදංග පහන මේ සීල වලින් ගැටුම් ඉවර වෙන්නේ නෑ. හැබැයි ගැටුම් ආවම ඒකයි භාගවතුන් වහන්සේ වදාළේ දේවතාවාට ගැට ලියන්න ඕන නම් සීල පිටන්න. සීලයක් කරගන්න. සීලෙන් නැතුව ගැටුම් ලියන්න. කිසිම ගැටුමක් විසඳන්න ගැටලුවක් විසඳන්න ප්‍රශ්නයක් විසඳන්න බෑ. සීලයක පිටා සිටින්නේ නැතුව. ඒක අත්‍යවශ්‍යයි. ඊළඟ එක තමයි උග්‍ර ද්වේෂය. උග්‍ර ද්වේෂය හදාගත්තොත් අපිට කවදාවත් අනිත්‍යත් එක්ක සමානකමේව ඉන්න බෑ. ඒ කියන්නේ දැන් මම කර්මතිය අය ඉන්න පුළුවන්. මම කර්මතිය අය සහ මට කර්මතිය අය කියලා ඉන්නවනේ ලෝකේ. අපි පුදුනාට පස්සේ අපි මේ ජීවත් වෙනකොට හම්බ වෙනවා මම කර්මතිය අය ඊළඟට මට කර්මතිය අය. මට කැමති අය ඉන්නවා මගේ සමහර දේවල් වලට කැමති. මම කැමති අය ඉන්නවා නැත්නම් මම එයාගේ සමහර දේවල් වලට කැමති. කොහොම අපේ අකමැත්තවල් තියෙනවා. මේ අකමැත්ත තියෙද්දි උනත් අපිට අනිත් අයත් එක්ක ගැටෙන්නේ නැතුව යන්න පුළුවන්. ඒත් මම අකමැති දේ නොවුනොත් විතරයි මම සතුටින් ඉන්න කියන තැනට આવුත් මොකද? මට කවදාවත් සතුටින් නැහැ. මොකද ඒක අපි කැමති විදිහටම අනිත් මනුෂ්‍යයා අපි අකමැති දේ නොකර ඉන්න එළඹෙන්නේ නැහැ. එයාට ඒකට නොහැකි දුර්වලකම තියෙන පුළුවන්. ඒකට එයාට බලපාපු මේ මානසික ප්‍රශ්න තියෙන පුළුවන්. එයා සමහර අබ්බැහි වෙලා ආපු පවුලෙන් පරිසරෙන් ආපු සමහර අබ්බැහි තියෙන්න පුළුවන්. අබ්බැහි තියෙන්න පුළුවන්. දැන් ඔබට ගැටුම් කියන ඒවා අවම කරගන්න නම් ඒ අකමැත්තවල් උග්‍ර ප්‍රතික්ෂේප දක්වා යන්නේක බලන්න. අකමැත්තවල් තියෙනවා. ඒ අකමැත්තවල් තියෙන දේවල් එක්ක ජීවත් වෙන්න ක්‍රමයක් හොයන්න.
අකමැති අය එක්ක වැඩ කරන රටාව එකට ගන්න. අකමැති. ඒක අකමැති ඒත් මට එයා එක්ක වැඩ කරන්න අවශ්‍ය කරන පදනම. ඔකට කියන දේ තමයි උග්‍ර තරහ දක්වා අර අකමැත්ත වර්ධනය වෙන එක වගේ. දැඩි ක්‍රෝධය දක්වා අර අකමැත්ත වර්ධනය වෙලා යෑම කොහොමද පාලනය කරන්නේ? ගොඩකට තියෙන ප්‍රශ්නේ අකමැති නම් අකමැති කියන දැනුම විසඳෙන්නේ නැහැ. ඉවරයක් නැහැ. ඉවර වෙන්න දෙන්නගෙන් කෙනෙක් ඉවර වෙන්න තමයි. එතෙන්ට යනකම් ජීවිතේ විඳවන්න ඕනද මිනිස්සුනේ? ඒ වෙනුවට බුද්ධ ධර්මයට අනුව මම ඔබට යෝජනා කරනවා අකමැති අය එක්කම උදීමේ කලාව වෙනවා. දැන් මම පුරුදුම වෙනවා අකමැති අයත් එක්ක වැඩ කරන වෙලාව තියෙන්නේ කොහොමද ඒක කරන්නේ? ඒක තමයි මම පුරුදු කරන්නේ. ඒ කියන්නේ අකමැති අයත් එක්ක වැඩ කරනවා. දැන් මට අකමැති අය කියන කාරණාවේදී වැඩ කරන්න බැරි වෙන්නේ අකමැතිින්ද නෙමෙයි. අකමැති එක්කෙනා නැති දවසකයි මම වැඩ කරන්න කියන තැනට ආවා. ඒ උග්‍ර අන්තෙදි තමයි මට වැඩ කරන්න බැරි වෙන්නේ. ඒත් මම යාට අකමැති හැබැයි අපිට කවුරු වැඩ කරන්නේ. ඒ පුද්ගලික රසඥතාවය හෝ මේ ඒකට අදාළව තියෙන මේ කැමැත්ත අකමැත්ත වල කියන එක කෙනෙක් එක්ක වැඩ කරද්දී අපිට වැදගත් වෙන්නේ නැහැ. හැබැයි ඉතින් විවාහ ජීවිතයක් වගේ ගත කරද්දී ඒවා ටිකක් වැඩිපුර බලපානවා අර පැය 8කට කම්පැනි කිනෝ වගේ නෙමෙයි. ඒ ඉඳන්නේ ඔය බුද්ධාගමේ කියන්නේ පුළුවන් තරම් සමාය කසලුවලින් පුළුවන් තරම් කසලුවලිනවා නම් සමදත්තා සමසීල සමතාව සමපඤ්ඤා ඕම කියලා කියන්නේ අර දරුණු ලෙස ගැටි ඉන්න වෙන එක වළක්වන්නත් දරුණු ලෙස ඛේදනීය වහලෙක් වෙලා ඉන්න එක වළක්වන්නත් තමයි ඒ විවාහයකට තැනත් එක්කෝ තැනත්තිය තෝරගනිද්දී අර ආධ්‍යාත්මිකව සමාන මිනිස්සු තෝරගන්න. ඒ කියන්නේ මොකද අර දිනපතා ඒකට මුණ දෙන එක අකමැති දෙයක මුණ දෙන එක ලේසි වැඩක්. ලේසි නෑ. දිනපතා පෙනුනොත් එහෙමනේ කකුල් දෙක සෝදාන්නේ නැතුව මේ නිදා ගන්න ඇඳට එන මිනිස්සු. දක්මා දින්නේ නැතුව නිදා ගන්න මිනිස්සෙක් දැක්කොත් අපර එකට මුණ දෙනවා කියන එක ලේසි නෑ දිනපතා. ඒක දිනපතා ලේසි නෑ තවත් එකක් පුළුවන්. ඉවසගෙන ඉර වෙලා පැය 7-8ක් ඉන්න එකක් නම් පුළුවන්. ඒත් මරණකම් ඉන්නේ කියලා ඒක. ඒක දුෂ්කර. ඒක මනුෂ්‍යයෙකුට ප්‍රායෝගිකව අමාරුයි. ඒ කාරණා ගැන සමාන බවක් ඇති වුණාම තමයි ඔය ගෘහස්ත ජීවිතයේ ඒකාග්‍රකමකට යන්නේ. ඒ සාමාන්‍ය ලෝකයේදී අපිට පුළුවන්කමක් තියෙන්න ඕනේ අකමැත්තවල් එක්ක ඉන්න. අකමැති අය එක්ක ඉන්න පුළුවන් නෝදී. අපි ජීවිතේ පටන් ගත්තොත් මට ඉතින් සතුටින් වැඩ කරන්න නම් මගේ ටීම් එකේ ඉන්න අය ඔක්කොම හොඳ අය වෙන්න ඕනේ. ඒක ලෝකයක් නෑ. කොහෙද ලෝකයක් තියෙන්නේ? ඒකට අපි හොයන ලෝකය අර මේ සුදු ලෝකයක්. තනිකරම එක පැත්තක් තියෙන ලෝකයක්. එහෙම ලෝකයක් නෑ කොහෙද? ඉතින් අපි යථාර්ථයක් විදිහට ජීවිතේ තේරුම් ගන්නට ඕනේ. අපි අපේ සාර්ථකත්වය නම් අපි මනුෂ්‍ය ආත්මයක් ලැබපු එකේ ලබන ජයග්‍රහණ අතර එකක් තමයි අකමැති අය එක්ක රණ්ඩු නොවි ඉන්න තරම් ශික්ෂණයක් අපිට. තේරුණානේ? අකමැති අය එක්ක රණ්ඩු නොවි ඉන්න තරම් ශික්ෂණයක්. කැමැත්ත ඇති වෙන හැම තැනකටම ආලෙන් වෙලෙන්නේ නැතුව ඉන්න තරමට ශික්ෂණයක්. කැමැත්තවල තියෙන පුළුවන්. ඒ තැන්වලට අපි ලෝලත්වයකින් ආලයකින් වෙලෙන්න කියත් මේ ප්‍රශ්න ගන්නන්නේ. ප්‍රශ්න විසඳ ගන්න බැරි. ඒක ඔබට ඇත්තටම ප්‍රශ්න විසඳ ගන්න ඕනි කියලා.
ඒවා මේ එළියේ අයගේ හෝ දේවල් වල ප්‍රශ්න ලෙස ගන්නේ නැතුව හේතු ලෙස මගේ මනසේ කතාව. මේ ප්‍රශ්නෙට අදාළ මගේ මනසේ කතාව මොකක්ද කියලා ඔබ තාම සීනුවලින් ගවේෂණය කරා. ඔබට එතකොට හම්බ වෙයි තණ්හාව කොච්චර මට බලපෑම් කළද මගේ ප්‍රශ්නෙට. මගේ තියෙන අසීමාන්තික තරහ මට කොච්චර මේ ප්‍රශ්නේ විසඳ ගන්න දෙන්නේ නැතිව මම ඉලක්ක කරා. ඊළඟට මාන්නේ මොන බලපෑමක්ද මගේ ජීවිතේ මේ අවුරුදු ගාණක් එක ප්‍රශ්නයක පල් කරන්න මට කරපු බලපෑම. සමහර විට අඩියක් පස්සට අරන් සමා වෙන්න කිව්වනම් එතන ඉඳලා ජීවිතය වෙනස්ද නැද්ද? සමා වෙන්න වචනේ කියා ගන්න ගොඩක් මානෙ අඩු කරගන්න. ඒක පොඩ්ඩෙම කිව්වොත් මේ සෝරි කියනකට වඩා අමාරුයි. සමා වෙන්න කියන එක සෝරි කියනකට වඩා අමාරුයි. මොකද මේ සිංහලෙන් වැරදි කරලා ඉංග්‍රීසියෙන් සමාව ගන්න එක ටිකක් හරිලෙයි. ඒක පොඩි අපේ මොකක් හරි තියෙනවා ඉතුරු කරගන්න. දැන් සිංහලෙන් වැරදි කරලා සිංහලෙන් සමාව වෙන්න කියන එක මට සමාව වෙන්න මම ආත වැරද්දක් කරා. ගන්න පුළුවන් මට සමාව දෙන්න කියලා අහන්න ගොඩාක් හම්බල් වෙන්න බෑ නේද? ගොඩාක් අපේ ඔළුව නමන්න කැමති වෙන්නේ බෑ. අඩි බර ගානක් පස්සට දෙන්න බෑ. අර ඉංග්‍රීසියෙන් අපි සෝරි කියනකොට ඒකේ තියෙනවා මේ ඒක වෙනම මාන්න කෑලා. මොකද අපි වැරද්ද කළේ දුද්දෙකුට නම් ඕන නෑ. එතකොට සෝරි කියනකොට යාට දැනෙනවා. සුද්ධිකට සිංහලෙන් සමාවෙන්න කිව්වට වැඩකුත් නෑ. මේ අපේ භාෂාව ඇතුළේනේ අපේ හැඟීම් පහළ වෙන්නේ නේ. ඒ කියන්නේ අපිට දැනෙන්නේ අපේ භාෂාව ඇතුළේ. විශේෂයෙන් අපේ මව් භාෂාව ඇතුළේ. ඒක නිසා ප්‍රශ්න විසඳ ගන්න. ගැටලු විසඳ ගන්න ඕනේ. ගැට ලියා ගන්න ඕනේ. තණ්හාවත්, ද්වේෂයත්, මාන්නයත් නැත්තට නැති කර ගන්න බැරි වුණත් මම ඔබට යෝජනා කරනවා හදන්න ප්‍රමාණය කරන්න. ඒක විකම්බන තත්ත්වයට ගෙනිච්චොත් ඒක වෙන්නේ ටිකක් දිගු කාලයක් සමතය වඩලා නේ. ඊට දීර්ඝ කාලයකට තරහ යටපත් කළා. දැඩි ලෙස ආසාව යටපත් කළා. දැඩි ලෙස මාන්නය යටපත් කරලා නම් ඒක විකම්බන පහර කියන්නේ. ඔබට ඒ වෙන ඥානයට සමහර වෙලට මේ ජීවිතේ පුරා කැටුම් නැති වෙනවා. හැබැයි සමුච්ඡේද පහන ඒකුවේ අර සිතුවිලි තුන 100%ක්. ඒ කියන්නේ ඒක ඉතුරු නැති වෙන්න. තණ්හාවත්, මාන්නයත්, ද්වේෂයත් දුරු කරලා දාපු දවසට තමයි සම්පූර්ණ ප්‍රඥාලි වෙන්නේ. සම්පූර්ණ ගැටලුව විසඳ ගන්නවා වෙන්නේ දා. ඒක කියනවා සමුච්ඡේද පහන. නැත්තම් පඤ්ඤාවද පාදින. සම්පූර්ණ නුවණ පහළ. ඒක අතංග පහනේ නුවණ යන්තම් මතුවෙනු විතරයි. විකම්බන පහනේ තව ටිකක් හොඳට නුවණ දියුණු වෙනවා. සම්පූර්ණ නුවණ දියුණු වෙන්නේ සම්පූර්ණ ප්‍රඥාව උදා වෙන්නේ තණ්හාව නැත්තටම නැති වෙච්ච දවස. ද්වේෂය හෝ මෝහය නැත්තටම නැති කරපු දවස. සමුච්චින්න වශයෙන් නැත්නම් සමුච්ඡේද වශයෙන්. ඒ කියන්නේ මුලම ගලවල විසික් කරපු දවස. දැන් අත්තු කැපුවාම එහෙමත් මේ යමක් වැඩෙන එක නවතිනවා නේ. ඊට පස්සේදී මේ ටිකක් මුල ගාවින්ම කැපුවනොත් ඒත් කොහොම හිමින් තමයි වැඩුණොත් වැඩෙන්නේ. හැබැයි මුලම ඉරුවා. එතකොට ඉවර වෙනවා. අර අතු කපලා පාලනය කරන එක නේද? අපි කියන්නේ මේ මොනවද ඒක කියන්නේ? තේගස් පැතිවල කට්ටිය කියන්නේ කප්පවතු නේ කප්පවතු. සීලය කියන්නේ කප්පවතු කියන්නේ. අන්න ප්‍රශ්නේ කප්පවතු. ඒ කප්පවතු කරපුවා කියන්නේ මොකක්ද? හැබැයි ආයෙත් ඊළඟට මේ මට්ටම් කපලා එකක් පාදු කරනවා වගේ නෙමෙයි තවත් ඒ ගහ තව කපන කැපිල්ලක් තියෙනවා මේ පොඩි හුලං අත්තක් විතරක් ඉතුරු කරලා ඉතුරු ටික මුලින්ම කපලා දානවා මෙන්න තව ටික කාලයක් යනකොට ඒව ආපහු නැගිටලා යනවා මහත් ඒකක් තියෙනවනේ කමි
ඒක නැගිටලා එනවා. ඒ ගහ ආයේ නැගිටින්න නැති වෙන්න නම් සමුච්ඡේදනේ ඉවරයි ඉවරයි. එන්නා ඔබ දැන් 6 වෙලා මට 7ටත් පාඩම් තියෙනවා. මේ ක්ලෝස් වෙලා අපි 5යි 5ට පටන් දැන් 6 වෙලා. ඉතින් අපි මීටහා මේ මාතෘකාව දිග්ගස්සන්නේ මට තව පාඩකට පාසලට යන්න ඕනේ මතක කරගන්න. ඒ නිසා මෙච්චර වෙලා අපි සාකච්ඡා කරේ අපේ ප්‍රශ්න ලියා ගන්න අපිට තියෙන බාධක අඳුනයි. මම මේ කියන්නේ දෙවියන්ගේ වෙන සත්ත්ව කොටස් වල බලපෑමක් ඔබට මුකුත් නැත කියලා. හැබැයි ඔබේ ඇත්ත ප්‍රශ්න වල නම් බලපෑම තියෙන්නේ කොතනද? මනසෙම. ඒක ලියා. ඒක ලියා ගත්තොත් ඔය අනිත් ඒවා ඉතර ලොකු ප්‍රශ්න නෙවෙයි. හිතේ ප්‍රශ්න තමයි ප්‍රශ්න. හේතුවදී හොඳයි. ඒකත් බණක් තියෙනවනේ මේ මහත්යාගේ. ඒකත් බණක් තියෙනවා මේ පොත තියෙන පරමදම්ම කියලා. පරමදම්ම. අද දවසේ අපි සතුටු වෙනවා මේ ධර්මදේශනා බණ්ඩාර මහත්තයා වෙන මේ ඔක්කොම බණ්ඩාර මහත්තයාගේ බණ අනිත් කවුද බණ්ඩාර මහත්තයාගේ බණ. එතුමා ඇවිල්ලා ඉල්ලගත්තුවා තමයි මේක මේ මම දැක්ක මතක නෝමාගෙන මේ බණ කියලා. ඉතින් ඊටම ශ්‍රද්ධාවෙන් අද වාපිකාරාමේ දායක පිරිසට සිල් පිරිසට ඒ වගේම අපේ බණ්ඩාර මහත්තයාගේ ඥාති පිරිසට හිතමිත්‍රාදී පිරිසට මේ ධර්මානුශාසනාව අද වාපිකාරාම විහාරයේ සිට කරන්ට අපිට අවස්ථාවක් ලැබුණා. අපේ කල්යාණ මිත්‍ර සහෝදර රත්නපාල සායනහර්ෂගේ මඟ පෙන්වීම අවවාදය අනුශාසනාව එක ඉතාම උතුම් පින්කමක් අපි සිද්ධ කරගත්තා. මේ පැයට වඩා අපි අපේ ජීවිත ගැන කතා කරමු. අපේ ජීවිතවල තියෙන ගැටලු ගැන, ඒවයි හේතු ගැන නේ, ඒ මිදීම ගැන, මිදෙන්න තියෙන ක්‍රමවේද ගැන සාකච්ඡා කරමින් අපි හෝරාවක කාලයක් කුසල සිත් එක්ක ගත රැස් කරගත්ත සියලුම පින් කුසල් අනුමෝදනා කරමු. අපේ බණ්ඩාර මැතිතුමාගේ ආදරණීය මෑණින් වහන්සේ ඇතුළු කොට මිය පරලෝකීය මැතිතුමාගේ මැතිණියගේ ඒ වගේම පවුලට එකතු වෙච්ච දියණිවරු දෙපළගේ මව්පිය පාර්ශවවල මිය ගියපු සියලුම දෙනාගේ ඔබ හැම දෙනාගේ නමින් මිය ගිය මව්පිය ගුරුවර බන්දු මිත්‍රාදීන් මේ පින්වත් කරගනිත්වා. සුවපත්ත්වා සකවත්ත්වා දුකින් මිදෙත්වා. අපගේ ඥාතීන් මේ පිළිබෙලෙන් අමාමහ නිවනම සැනසීම ලෙස උදා කරගනිත්වා. දෙවියෝ පින්වත් කරගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂා